කිරණ ටීවී ඔස්සේ අදත් සුපුරුදු පරිදි ඔබ අප සම්බන්ධ වන්නේ දහම් කිරණ විශේෂ පෝදින විකාශයත් සමගයි. සම්බුද්ධත්වයට පත්වීමෙන් 5 වසරකට පසුව ලෝකාර්ථ චර්යාවේ යෙදෙන බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිපා පහසින් දෙවන වරටත් ලංකාදීපයේ පූජනීයත්වයට පත් වූ බක්පුර පසළොස්වක පෝය දිනය අදයි. සමස්ත ලක්වාසී ජනතාවට අතිශයින්ම වැදගත් වූ සිදුවීම් රැසක් බක්පුර පසළොස්වක පෝය දිනය කේන්ද්‍ර කර ගනිමින් සිදු වී තිබෙනවා. ලාංකීය බෞද්ධ ඉතිහාසය තුළ බක් පොහෝ දිනය වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ ලක් දිවට වැඩමකොට මැණික් පුටුවට යුද වදිමින් සිටි චූලෝදර මහෝදර රජුන් දෙදෙනාට ධර්මයේ දේශනා කොට සමාදාන කිරීමත්, නා රජුරුන් විසින් මිනි පළඟ තැන්පත් කර රාජායතන චෛත්‍ය ඉදිකිරීමත් බව වංශ කතාවල සඳහන් වෙනවා. සිදුහත් කුමරු උයන් සිරි නැරඹීමට යන අතරතුරදී සතර පෙර නිමිති වලින් පළමු නිමිත්ත වූ මහල්ලකුගේ රූපයක් ඇස ගැටීමද බක්පුන් පොහෝ දිනකදීම සිදු වූ බව බෞද්ධ ශාසන ඉතිහාසයේ සඳහන් වේ. සම්බුද්ධත්වයේ කරා යන ඓතිහාසික ජීවන පරිවර්තනයේ ආරම්භයේද ඒ සමගම සිදු වූ බව සඳහන්. බුදුරජාණන් වහන්සේට කැලණි පුරවරයට වැඩම කරන ලෙස මණියක්කිත නාරජුන් විසින් ආරාධනා කරන ලද්දේද අදවන් පොහෝ දිනකදී. මේ ආකාරයෙන් සුවිශේෂී වැදගත්කමක් උසුලන බක්පුර පසළොස්වක පෝය දිනේ නිමිති කර ගනිමින් සැදැහැවතුන් අද දින වෙහෙර විහාරස්ථානවලට රැස් වී ආගමික වතාවත්වල නියැලුණා. පොහෝ දිනයක් අර්ථාන්විතව ගත කරන ආකාරය මෙන්ම පොය දිනය කේන්ද්‍ර කර ගනිමින් ශාසනික හා ඓතිහාසික වශයෙන් සිදු වී ඇති ඉතා වටිනා කරුණු ඇසුරින් කෙටි ධර්ම දේශනාවක් ඔස්සේ සුපුරුදු පරිදි අපත් සමග සම්බන්ධ වන්නේ ලන්ඩන් බෞද්ධ විහාරයේ නායක ප්‍රධාන පූජ්‍ය බෝගොඩ සීලවිමල ස්වාමීන් වහන්සේ. ඔබ සැමට උතුම් පොහොය දවසක් ලැබී තිබෙන අද දවසේ මේ ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ සිට මා මේ පණිවිඩය අපගේ සදැහැති බෞද්ධ පිරිස වෙත ගෙන එනු ලබන්නේ අද දවසේ බක්පුර පසළොස්වක පෝය දවස නිමිත්තෙන් කිරණ රූපවාහිනී මධ්‍යස්ථානයේ විසින් සිදු කරනු ලබන පෝයදා වැඩසටහනට සහභාගී වෙමින් අද දවස බක්පුර පසළොස්වක පෝය දවස දෙවෙනි වතාවට බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ දවස හැටියට බෞද්ධයන් ඊටාම උනන්දුවෙන් යුක්තව සීලාදී ගුණ ධර්ම වල පිහිටලා බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය ශ්‍රීපත් කරනවා. ඒ අවස්ථාවේදී නාගදීපේ චූලෝදර සහ මහෝදර යන සහෝදරයන් දෙපළ අතර මැණික් පුටුවකට සිදු වුණා වූ යුද්ධය සමතය කිරීමට බුදුරජාණන් වහන්සේ වැඩම කොට ඒ මැණික් පළඟෙහි මැණික් පුටුවෙහි වාඩි වී උන්වහන්සේ ධර්ම දේශනා කරකොට මේ සහෝදරයන් අතර ඇති වූ යුද්ධය සමතයකට පත් කර බව අපි අහලා තිබෙනවා. මේ අනුව බුදුරජාණන් වහන්සේ මිනිසුන් අතර ඇති වූ යුද ගැටුම් වලට මැදිහත් වූ අවස්ථා කීපයක් ගැන බුදුරජාණන් වහන්සේගේ චරිතයෙහි සඳහන් වෙනවා. වරක් බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන් සහ කෝලියන් අතර රෝහිණී ගංගාවේ වතුර බෙදා ගැනීමට ඇති වූ යුද්ධය සමතයකට පත් කිරීමට උන්වහන්සේ වැඩම කොට ඒ යුද්ධය සමතයකට පත් කළ බව ඉතාම ශ්‍රේෂ්ඨ සිද්ධියක් හැටියට බුදුරජාණන් වහන්සේගේ චරිත කතාවේ සඳහන් වෙනවා. මෙන්න මේ අනුව බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවන් පවත්වා ගැනීම පැවැත්වීමේදී
ලෝක වාසීන් අතර ඇති වුණා වූ නොයෙක් විදිහේ සිද්ධීන් මුල් කරගෙන ඒ ධර්ම දේශනාවන් පවත්වලා ලෝක සත්වයාට අනුකම්පාවෙන් කටයුතු කළ බව අප ඔබ ආලා තිබෙනවා. පොය දවස බෞද්ධයන්ට උතුම් දවසක්. ආගමික කටයුතු වල යෙදිලා තමන්ගේ ජීවිතයේ ඊටම උතුම් ආධ්‍යාත්මික පෝෂණය පිළිබඳ ආධ්‍යාත්මික දියුණුව පිළිබඳ සිතන දවසක් හැටියට පොය දවස සඳහන් කරන්න පුළුවන්. අපේ බෞද්ධයන් උපෝසත සීලය සමාදන් වෙලා එහෙම නැත්නම් පෙහෙවස් සමාදන් වෙලා පොය දවස විහාරස්ථානවල ගත කරනවා. නමුත් මේ කාල පරිච්ඡේදය තුල පවතිනා වූ මේ වාතාවරණය නිසා එවැනි අවස්ථාවකට සහභාගී වීමට අපහසු වුණත් අප තමන්ගේ නිවසවල ඉඳලා මේ පොය දිනය සිහිපත් කරලා ආගමික කටයුතු වල යෙදීමේ පහසුකම් අපට ලැබිලා තියෙනවා විද්‍යුත් සංනිවේදන මාර්ග. ඒ නිසා ආගමික දවසක් හැටියට මේ පොහොය දවස ගතකොට බුදුරජාණන් වහන්සේ අපට දුන්නා වූ වැදගත් උතුම් වූ සද්ධර්ම දායාදය අප නැවත නැවත ශ්‍රවණය කරලා අපගේ සසර ගමනට ප්‍රයෝජනවත් දවසක් හැටියට බක්පුර 15ක් පොහොය දවස ගත කරන හැටියට ධර්ම ශ්‍රවණය කරන හැටියට වත්පිළිවෙත් වල යෙදෙන හැටියට ඔබ සෑම දිනාට සාදරයෙන් මතක් කරමින් ඔබ සෑම දිනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරලා මගේ මේ කෙටි අනුශාසනාව අවසන් කරනවා. තෙරුවන් සරණයි. My name is Sanut Netka. I am from London Buddhist Vihara Dhamma School. Today I am going to talk about the Buddhist flag. 136 years ago on 14th February 1885, the Buddhist flag was originally designed and introduced by the Colombo Committee in Sri Lanka. The committee was conducted by Venerable Hikkaduwe Sri Sumangala Thero as a chairman. It is a symbol of faith and peace. The Buddhist flag used throughout the world to represent the Buddhist faith. The 6 colors of the flag represent the spiritualism that originated from the Lord Buddha's body when he attained enlightenment. The horizontal stripes represent the races of the world living in harmony. The vertical stripes represent the eternal world peace. All the colors symbolize the perfection of Buddhahood and the Dhamma. The blue color that radiated from the Buddha's hair symbolizes the spirit of universal compassion. The yellow color that radiated from the Buddha's skin symbolizes the middle way which avoids all extremes and brings balance. The red color that radiated from the Buddha's muscles symbolizes the blessing that the practice of the Buddha's teachings. The white color that radiated from the Buddha's bones and teeth symbolizes the purity of the Buddha's teaching. The orange color that radiated from the Buddha's palms, heels and lips symbolize the unshakable wisdom of the Buddha's teachings. Buddha Saranai. Terawan Saranai. It is the Buck full moon, Poya Day. Today, we mark the importance of Gautam Buddha's second visit to Sri Lanka, 5 years post-enlightenment. Our Gautam Buddha envisaged his visit to Nagadeepa on a day just like this. With utmost compassion to quell a rebellion and prevent destruction which seemed inevitable if not for his presence. As a horrendous disaster was to take place due to the Nagas of Nagadeepa who were divided, claiming a chemtron inherited from their ancestors. Wealth destroys the fool, and not them who seek the goal. Through craving for wealth, the fool harms not only himself, but the others. The Buddha's wise words subjugated the Nagas, and the correct path was shown to them. Hatred is never appeased by hatred. It is appeased by non-hatred. The quarrels derived through ignorance do not result in anything
but also perishes the ones involved. These were the wise words of the enlightened one on a day just like this, long years ago. What Gautam Buddha taught us, I feel, is not merely to be preserved in books or granthas, and I feel the teachings are more suited to be put into practice in our day-to-day lives. Despite for many, they have become mere historical and literacy viewpoints. For without practice, nobody, I feel, could experience and appreciate the truth in what our Buddha preached to us of. The Dhamma is to be studied and more to be practiced, and most of all, to be realized. Non-aggression, compassion, tolerance, and efficacy are some of the virtues I like to grow up with. When I'm treated with kindness, I feel safe. I feel happy. So I know it's the same way I should treat my friend. Not only him, even the one next to him. Not only him, everyone around. I am the result of who I was, and I will be the result of who I am. And that I understood after a discussion with the Swamin Mahanse I met in the temple. Let us do good and be good. Because a Buddhist is not a citizen of just one country, but a citizen of the universe. Finally, to leave you with a note I am constantly reminded of at my Dhamma school. The Dhamma is not something apart from oneself, but something that we all are closely associated with. May all living beings ever be calm, unruffled, and peaceful. Teruvan Saranai. නිරතුරුවම දහම් කිරණ වැඩසටහනට ශක්තියක් වෙමින් අපගේ ගෞරවනීය ආරාධනාවෙන් අද දිනේදී දහම් අධ්‍යාපනය ලබන දූදරුවන්ට ඔවුන්ගේ තාරුණ්‍ය ධර්මානුකූලව හැඩගස්වා ගැනීමට අවශ්‍ය කෙටි දහම් චින්තාවක් ගෙනෙනු ලබන්නේ දැනට ඇමරිකා එක්සත් ජනපදයේ වැඩ වාසය කරන පූජ්‍ය දේදුණු පිටියේ උපනන්ද ස්වාමීන් වහන්සේ විසිනි. Hello everyone. It's with tremendous pleasure that I see you once again today, the Bak full moon Hoya day. Today I'm going to share some insights into another important quality that we are supposed to practice regardless of our spiritual, religious, or cultural beliefs or affiliations. That is to say, empathy. Empathy is a very rare quality. It's a very rare human quality. First of all, let me define the term empathy. Empathy is made of prefix M and the word pati. Pati in English means feeling. Prefix M means put into. So what does empathy then mean? Empathy then means feelings put into. What kind of feeling? Whose feeling put into? When you put your feelings into understanding someone else, helping someone else, that is called empathy. So it is a role that you play towards someone who is on the receiving end of your help. So in other words, empathy means to do something positive to help someone out, someone who has been going through some problems in their personal life. So I know you are familiar with another Pali Buddhist term, Kalyana Mitta. Kalyana Mitta translated as trustworthy spiritual friend. Well, empathy is the most salient quality of a Kalyana Mitta or a trustworthy friend. Now, we are living in a world where empathy has almost disappeared from our
character, from our personality. Day by day, people become more and more selfish. Empathy is one big universal human quality that we need to practice in our day-to-day life. Buddha has highly recommended that we practice empathy. If you want one single quality, spiritual quality that you feel like practicing and nothing else, it is none other than empathy. When you are empathetic towards someone means you are doing everything towards that someone for them. So in so doing, in practicing empathy, as I said, given the etymology of the term, you put your feelings into understanding someone else, and then you do something positive. In so doing, you have to be very careful not to present yourself as someone superior to the party receiving your help. Regardless of your education, your knowledge, your level of knowledge, your experience, you need to present yourself as the mutual friend to the party that you are going to help. And you are not supposed to impose anything. If you impose, then it's not empathy. It's not empathy at all. In empathy, you take as much time as you need to listen, to understand that party who is on the receiving end of the help. And then Buddha has, from among well-known personalities of empathy, Buddha is one of those first and foremost ones in the world. So you know the history, the story of Putigatta Tissa, a monk who was terminally ill, and at the time when nobody else was offering care to him, Buddha volunteered to minister to that terminally ill monk, Putigatta Tissa, and he was terminally ill, and Buddha knew that he would never recover again, and Buddha went to him with Venerable Ananda, his personal attendant monk, and he asked to boil water, prepare hot water, and then so that he gave him a bath, and then he cleaned his body, wrapped his body in new robes, and then touched his head, and so that Buddha's kind words healed the terminally ill Venerable Putigatta Tissa's emotions right away. At that point, did Buddha think about his position? No. When it comes to practice empathy, we must not think of our position. There shouldn't be a situation in which you believe that whosoever on the receiving end of your help must listen to you. There's no such thing. If you do that, it's the total opposite of empathy, and that is imposing. And in empathy, you don't boast about your ability as a counselor or someone, and you always dedicate all your time to listening. So in practicing empathy, the first thing is you prepare yourself to present as a mutual friend. That is step number one, prior to putting your empathy into practice. Step number two is that you listen to the party as long as possible. However long you are supposed to listen to that party, you should do that. And then that's the step number two. And the step number three is that you make sure that the party on the receiving end of your empathy
has doesn't have anything else to say. And you can very easily notice when the party is taking a deep sigh of relief. When they take a deep breath, and at that point you will very easily understand that you have already helped the party get rid of some negative emotions. And step number 4 is then you categorize the kind of support that you can offer. If the person is going through financial hardships, probably the first thing that you could do is offer some food, or maybe some medicine, or maybe probably you are economically much more poor than the party on the receiving end of the help. But at that point, actually, you don't need any money to practice empathy. It's always kind words. Once again, those are the 4 steps. Step number 1, you prepare yourself to present yourself as a mutual friend. Step number 2 is that you listen to the party, however long it takes. And step number 3 is that you determine and you understand that you are able to figure out that the person doesn't have anything else to say, and then that particular someone has shared all their feelings with you. And step number 4, given the kind of situation they are in, and then you do something effective. In so doing, you have to make sure that you stick to the whole process of trust building. You need to build trust. And then the last thing that you would do is you may never ever disclose the personal information of that particular party on the receiving end with someone else. So that is the technique of using empathy. As I said at the beginning, day by day, empathy is going away from our humanity, and we need to get it back. It is one of the universal qualities that we as human beings need to practice. Even animals have empathy, and your empathy may not be necessary towards a human being. And there are animals and there are other beings who are on the receiving end of your empathy. And then be happy if you have at least an iota of empathy. Be happy that you can perform a miracle. And Buddha says that too. Buddha talks about different kinds of miracles. And Buddha said the true miracle is when you transform someone's life through your empathy rather than perform a psychic miracle. So empathy itself is a huge miracle. Thank you for listening to me. Until we see you on another next full moon day, I would like to say, may you be well, happy, and peaceful. Buddha Saranai. My name is Tinuka Buddha Singha, and I'm from Atura Dasana Dhamma School. Today I'm going to sing a Mangala Sutra Gatha. Bahudeva Manusacha Mangalani Achintayam Akankamana Sutanan Puhi Mangala Buddhamam Asevana Chabalanam Panditanan Chasevana Puja Chapujajiyam Esam Mangala Buddhamam Pativupadesava Sutra Pumbe Kata Punyata Atta Sama Paniticho Etam Mangala Buddhavan Bahu Satchancha Sischancha Vedayosu Susitiko Sabasiva Svacha Etam Mangala Buddhaman. Thank you for listening. Teruvan Saranai.
සිත සම්බන්ධයෙන් ඇතිවෙන ආත්ම දෘෂ්ටිය දුරු කර ගැනීමට චිත්තානුපස්සනා සතිපට්ඨානයේ වැඩි යුතුයි කියලා බුදුදහමේ සඳහන් වෙනවා. ලන්ඩන් බෞද්ධ විහාරවාසී කළුගමේ කස්සප ස්වාමීන් වහන්සේ විසින් සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනාව පිළිබඳව කෙරෙන කෙටි දහම් විග්‍රහයයි මේ. Teruvan Saranai, dear friends in the Dhamma, on this full moon Poi day, as we all are celebrating and commemorating teachings of the Buddha and also engage in religious activities in various ways, I am going to be sharing with you a short Dhamma reflection. In a series of short Dhamma reflection that I have been sharing with all of you on full moon Poi days, I have been talking about the 4 foundations of mindfulness. In my last reflections, short Dhamma sermons, I have shared some reflections on the first 2 establishments of the mindfulness, the first 2 foundations of the mindfulness, which are explained by the Buddha in Satipatthana Sutta.
Kayanupassana, contemplation on the body, and Vedananupassana, contemplation on feeling. And today's my talk is going to be based on the third foundation of the mindfulness, that is Chittanupassana, or contemplation on the consciousness or the mind. This is the third foundation of the mindfulness according to the Mahasatipatthana Sutta or the Satipatthana Sutta. Let us see what this contemplation is, what this third foundation is. Chitta or mind or consciousness, these terms are equally used to refer to the mind or to the chitta. What this chitta is, what this mind is, what do we call the consciousness? As far as a being is concerned, as far as particularly a human being is concerned, human being is made of 5 aggregates or 5 faculties. One of those faculties is the mind. One of those 5 aggregates is the mind or consciousness. In 5 aggregates we call consciousness the last, and also as a faculty we call mental faculty or mind as a faculty. So this mind is one faculty or one aggregate out of the other aggregates that a being is made of. And among these faculties or aggregates, mind plays a vital, a crucial role. According to the teachings of the Buddha, mind is the forerunner, and we are driven by our mind. And all our thoughts first originate in our mind, and then they can be outcomes in physical way or in physical manner or verbal manner, and as well as mental manner. So mind is the forerunner, and mind is the place where all our thoughts originate before they come out as physical deeds or verbal deeds. Therefore, mind, we can understand, is very important and also plays a crucial and vital part in a human being's life. So this third foundation, Chittanupassana, or the foundation on or the contemplation on the consciousness, on the mind, is very important. Now in this third foundation, what we need to do, let us first talk about how to practice this as a meditation, and then we will look at how to practice or how to follow this in our day-to-day life. So when it comes to meditation on Chittanupassana or the contemplation of the mind, what we need to do is that to be aware of the mind and also the mental states. This mind does not stay same all the time. It changes so quickly. That means mind has various states. So in this third foundation of mindfulness, Chittanupassana, or the contemplation on the consciousness, we need to be aware of in which state our mind is. So in the Satipatthana Sutta, it is explained very well by the Buddha, by the Blessed One, that our mind can be in the state of greed, or mind can be with greed. The Pali term for greed, what we use is lobha. Salobhang chitta, mind with greed. If our mind is with greed, or in other words, greed is present in our mind, we should be aware of that state. We should know that our mind is with greed, or greed is present in our mind. So that is to know the true nature, the real nature of the mind. If we don't know, if we are not aware of that greed is present in our mind, that can drive, or we can be driven in wrong directions, in wrong ways. So it is very important to know in which state our mind is. Therefore, in this contemplation, we need to know when the mind is with greed, that our mind is with greed. And also, similarly, we need to know, we need to have the knowledge and awareness
When the mind is without greed, without lobha, we should know that as well. We should know that our mind is free from greed at this particular moment. Our mind is without greed, or in other words, greed is not present in our mind. And similarly, when the mind is with hatred, dosa, or anger, we should know that our mind is with hatred or anger is present at this particular moment in my mind. And also, if hatred is not present in our mind, in my mind, I should know that as well, that my mind is without hatred or anger is not present in this particular moment in my mind. So similarly, we should know when delusion, moha, is present in our mind, whether delusion is not present in our mind. So similarly, other states of the mind also we need to know. Those are the laziness or sloth, we call it. When the mind is with sloth or laziness, we should know our mind is with, or in other words, sloth is present in our mind. And also those things are unwholesome thoughts, and when our mind is developed or concentrated, those are wholesome states of our mind. We should know and we should be aware of those wholesome states of the mind as well. So let's say our mind is concentrated mind, we should know that my mind is a concentrated mind. And if my mind is a developed mind, we should know that my mind, or I should know that my mind is a developed mind. And finally, we will come to the point of liberation. So at that point, we should know, or I should know, that my mind is a liberated mind. So this is very briefly what mindfulness of mind, or the foundation of the awareness of the mind is, very briefly. And this can be explained in detail. And when we practice the meditation on Chittanupassana, contemplation on the consciousness, we have to develop the awareness on our mind. Now this is when we practice meditation. Now let us see, without practicing meditation, or in other words, in our day-to-day life, how can we use this foundation on mind as a way to help our day-to-day life. Now, when we do other things, when we live our ordinary life, we need to be aware of our mind. If we are not aware of our mind can take us in wrong directions. So when you are aware of your mind, you have control over your mind. Mind cannot take you in wrong directions. So therefore, this meditation and this practice, or this third foundation of mind, is very important. So as explained in the Satipatthana Sutta, we should always try to be aware of our mind, and also we should always try to be aware of the state of our mind. And this awareness on the mind helps us a lot to live our life and to take our life in the right direction. And not only that, when we do our physical and verbal deeds, when we are aware of our mind and its states, our physical deeds and verbal deeds can be corrected, and also can make wholesome deeds. Therefore, be aware of your mind and develop the contemplation on consciousness, and try to understand the true nature of the mind and its real states. And with that awareness, you can always develop and inculcate wholesome thoughts and wholesome states in your mind. And those wholesome states of your mind will help you and will take you to a wholesome direction or wholesome destination. Therefore, on this important full moon Poya day, I would like to invite you, I would like to encourage you all
to develop this awareness of your mind. And with this awareness, I hope you can make your life a better one, a wholesome one. So with these short thoughts, I would like to wish you all, may you all be well, happy and peaceful. Teruwan Saranai. පන්සිය ජාතකයෙන් පුංචි සිතට ඔබදලක්. ආයුබෝවන් සුබ දවසක්. විදේශ රටවල් වල සිටින නංගිල මල්ලාට ලංකාවේ සිටින සියලුම නංගිල මල්ලාට සුබ දවසක් කියලා අද මම මේ කතාව පටන් ගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ආදර්ශමත් ලස්සන කතාවක්. ඒ තමයි 550 ජාතක කතා පොතේ තියෙන නලපාන ජාතකය. එකොමත් එක කාලෙක සුන්දර වනාන්තරයක් තිබුණා. මේ වනාන්තරේ ලස්සන ගල්සල්, විල් පොකුරු තිබුණා. මේ වනාන්තරේ හිටියා වඳුරු රංචුවා. ඉතින් මේ වඳුරු රංචුවේ හිටියා බුද්ධිමත්, අනිත් අයට ගැන හොඳට හිතලා බලන, උපකාර කරන, දුරදිග බලා කටයුතු කරන නායකයෙක්. මෙයා හැමෝම ගැන හොඳට හිතලා බලනවා. ඉතින් මේ නායකයා එක දවසක් කිව්වා හැමෝටම එන්න කියලා. යාළුවනේ මගේ අහන්න නැතුව මේ වනාන්තරේ තියෙන කිසිම විලකට බහැලා වතුර බොන්න යන්න එපා කියලා. ඉතින් ඒක අහන් හිටපු එක වඳුරෙක් කිව්වා ඇයි නායකතුමනි අපි එසේ කරන්නේ කියලා. ඉතින් අපේ වඳුරු නායකයා කිව්වා මේ ලස්සන වනාන්තරේ නපුරු දියරක් උසන් ඉන්නවා කියලා. ඉතින් ඔහොම ටික කාලයක් ලස්සනව ගත කරා. එක දවසක් අපේ මේ බුද්ධිමත් නායකයා අපේ වඳුරලට මෙහෙම කිව්වා. යාළුවනේ ඕගොල්ලෝ මගෙන් අහන්න නැතුව මේ වනාන්තරයේ තියෙන කිසිම ආහාරයක් ඵලයක් කැමට ගන්න එපා. කිසිම විලකට බහැලා වතුර බොන්න යන්න එපා කියලා. ඉතින් මේ ඔවදෙන මේ වඳුරු රැංචු හරියට මිටු කරා. ටික කාලයක් යද්දි ලොකු නියඟයක් ආවා. ඒ නියඟ නිසා ගස්වැල් වේලෙන්න ගත්තා. විල් පොකුණු හින්දෙන්න ගත්තා. මේගොල්ලෝ හිටියේ ලොකු බඩගින්නක, ලොකු පිපාසයක. ඉතින් මේගොල්ලෝ කෑම හොයාගෙන යනකොට එක වඳුරෙක් දැක්ක ලස්සන විලක්. ඒ විලේ නිල් පාට, දම් පාට, රතු පාට මල් පිපිලා තිබ්බා. නිල් පාටයි වතුර. ඉතින් මට හිතුනේම ඒකෙන් වතුර බොන්න. එයාට මතක් වුණා අපේ නායකයා අපිට මෙහෙම දෙයක් කිව්වනේ කියලා. එයා ටක් ගාලා ගිහින් නායකයාට ගිහින් කිව්වා නායකතුමනි අන්න අරේ ලස්සන විලක් තියෙනවා. අපිට පුළුවන් ඒකෙන් වතුර බොන්න. බඩගින්න නිවා ගන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් මේක අහන් හිටපු අපේ වඳුරු නායකයා කිව්වා හරි එහෙනම් අපි යමුකෝ බලන්න මේ විල කොහොමද කියලා. ඉතින් මේක දුෂ්කර ගමනකින් විල වෙතට ළඟා වුණා. වඳුරු රංචු විල දැකලා පුදුමයටපත් වුණා. ඉවසිල්ලන් නැතුව හිටියේ කොයි වෙලාවෙද අපේ වඳුරු නායකයා අපිට මේකෙන් වතුර බොන්න කියන්නේ කියලා. ඉතින් මේ වඳුරු නායකයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයිනේ. ඇයි ඔයගොල්ලෝ දන්නවනේ පස්තාපෙල්ලකුත් තියෙන්නේ පනින්න පෙර සිතා බලන්න කියලා. අපේ නායකතුමාත් අන්න ඒ වගේ හොඳට හිතලා බලලා තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ වඳුරු නායකයා හොඳට ඒ විල සෝදිසි කරා. එයා දැක්කා මේ විලට ආපු සතුන්ගේ අඩිසලකුණු. ඒත් එයා දැක්කේ නෑ විලෙන් එගඩට ගියපු සතුන්ගේ අඩිසලකුණු. එතකොට එයාට මතක් වුණා මේක මර උගුලා. මේකෙන් වතුර බොන්නේ නම් හොඳ නෑ. වතුර බිව්වොත් ආයෙමත් අපිට එළියට එන්න වෙන්නේ නම් නෑ කියලා කිව්වා. ඉතින් අපේ වඳුරු රංචුවට කිව්වා අනේ යාළුවනේ ඕගොල්ලෝ මේකට බහින්න නම් එපා. බැස්සොත් ආයෙමත් නම් එන්න වෙන්නේ නෑ. මේක උගුලක් කියලා. මේක අහන් හිටපු දියරක් උසා එළියට ආවා. එළියට ඇවිල්ලා කිව්වා යාළුවනේ බය වෙන්න එපා. මම ඔයගලන්ට කිසිම කරදරයක් කරන්නේ එන්න. ඇවිල්ලා මේකෙන් වතුර බොන්න. මං දන්නවා ඔයගොල්ලෝ පිපාසයෙන් ඉන්නේ කියලා. ඉතින් අපේ වඳුරු නායකයා ආයෙමත් කිව්වා නෑ කිසිම කෙනෙක් මේකට බහින්න එපා. මේ ඉන්නේ දියරක් උසේ. මෙයා හරිම කපටි. ඒකින්ද කිසිම කෙනෙක් විලට නම් බහින්න යන්න එපා කියලා කිව්වා. ඉතින් අපේ දියරක්සට කේන්ති ගියා. දියරක්ස කිව්වා හරි ඕගොල්ලෝ මේකට බහින්න එපා. අපි බලමුකෝ විලට බහින්න නැතුව වතුර බොන්නේ කොහොමද කියලා. ඕගොල්ලෝ පිපාසයෙන්ම මැරිලා යයි කියලා කිව්වා. ඉතින් දැන් අපේ වඳුරු රංචුවට ටිකක් කේන්ති ගියා. ඇයි මෙච්චර ලස්සන විලේ ඇයි අපිට වතුර බොන්න දෙන්නේ නැහනේ. ඉතින් වඳුරු නායකයා හොඳට කල්පනා කරලා කිව්වා හරි මම පෙන්නන්න විලට බහින්න නැතුව කොහොමද වතුර බොන්නේ කියලා. ඉතින් මෙයා දැක්කා ඈත තිබ්බ උණ පඳුරක්. එයා ඒ උණ පඳුරේ එක උණ බටයක් කඩාගෙන ප්‍රාර්ථනාවක් කරා. මේ උණ බටේ තියෙන හැම පුරුකක්ම නැති වෙලා යන්න කියලා. ඒ විදිහටම ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. ඒ වගේම අනිත් උණ බටවල ප්‍රාර්ථනාව කළා පුරුක් නැති කළා දැම්මා. ඉතින් මේ වඳුරු නායකයා කිව්වා මේ උණ බටේ පාවිච්චි කළා
එක්කොට ඉඳගෙන වතුර බොන්න කියලා. ඉතින් මේ කට්ටිය බඩ පිරෙනකම්ම වතුර බිව්වා. පිපාස නැති වුණා. ගොඩක් සතුටුයි මේගොල්ලොන්ට. ඉතින් දියරක්ෂට ලැජ්ජ හිතිලා කේන්ති හිතලා ආයෙමත් විලෙන් සැඟුණා. ඕගොල්ලෝ දන්නවද මේ විදිහට බුද්ධිමත්ව කටයුතු කරේ අපේ මధుර නායකයා කවුද කියලා? ඒ වෙන කාරුවක්වත් නෙමෙයි. එක්තරා ආත්ම භවයක අප ලෝතර බුදුරජාණන් වහන්සේ. මේ කතාව තියෙන්නේ 550 ජාතක කතා පොතේ නලපාන ජාතකයේ. එහෙනම් මම තව රසවත් මේ වගේ කතාවක් අරගෙන එන්න. අදින් සමුගන්නවා සුබ දවසක්. 550 ජාතකයෙන් පුංචි සිතට ඔබදලක්. තිලෝ ගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනින් අති පාරිශුද්ධත්වයට පත් වූ නාගදීපය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටි බෞද්ධයින්ගේ උතුම්ම ස්ථානයයි. යාපනයේ නගරයෙන් කිලෝමීටර් 32ක් පමණ දුරින් පිහිටි නාගදීපය සම්පූර්ණයෙන්ම මුහුදින් වට වූ දූපතකි. මෙය බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික සිද්ධස්ථානවලින් යුතු බෞද්ධයින්ගෙන් තොර දූපතකි. නාගදීප දූපත බුදුන් වැඩි අවධියේදී හඳුන්වා දී ඇත්තේ මණිනාග නමිනි. නාගදීප චෛත්‍ය 12 මහා පූජ්‍යස්ථාන අතුරින් එක් ස්ථානයකි. බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පිවිතුරු බවට පත් නාගදීපය පුරාණ කාලයේ මුළු යාපනයේ අර්ධද්වීපයටම විවහාර කරන ලද බව සලකනු ලැබේ. දෙවනි ශතවර්ෂයේ යාපනයේ පැවති භාෂාව සිංහල බවත් අනුරාධපුර රජුගේ ඇමතියෙකු විසින් යාපනය පාලනය කරන ලද බවත් බෞද්ධ විහාර හා සිද්ධස්ථාන එහි සාදවන ලද බවත් වල්ලිපුරම්හි තිබී හමු රන්පතින් එළිදරව් වෙන බව පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ. මෙසේ බුදුරජාණන් වහන්සේ දෙවනවර වැඩම කරන ලද නාගදීප පුණ්‍ය භූමිය ශ්‍රී ලංකාවේ රජ කරන ලද දුටු ගැමුණු සද්ධාතිස්ස ආදී රජවරු තම තමන්ගේ පාලන කාලවලදී ආරක්ෂා කරමින් රැකබලාගත් බව ඉතිහාසයේ සඳහන්ව ඇත. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලන සමයේදී ලංකාවේ තිබූ බොහෝ වෙහෙර විහාරස්ථාන විනාශයට පත් කළහ. එම කාල සීමාවේදී නාගදීප විහාරස්ථානයේද ඔවුන්ගේ බලපෑම් හේතුවෙන් විනාශයට පත්විය. වසර 400ක් තරම් දීර්ඝ කාලයක් බෞද්ධ ජනතාවට නාගදීපය වන්දනා කිරීමට අහිමිව නාගදීපය තිබූ ස්ථානයක්වත් සොයා ගැනීමට නොහැකි තත්වයට පත්විය. වර්ෂ 1931 දී අම්බලන්ගොඩ රන්දොබේ සෝමසිරි තිස්ස නම් මහා තෙරුන් වහන්සේ විසින් බොහෝ දුක්ගැහැට විඳ යාපනයට පැමිණ නාගදීපය සොයාගෙන බෞද්ධයන්ට අහිමිව තිබූ උතුම් පුණ්‍ය භූමියක් වන්දනාමාන කටයුතු සඳහා නැවත එලි පෙහෙලි කර දුන්හ. My name is Janya Rajakarna. I'm a student at the London Buddhist Vihara. For this full moon, I would like everyone to practice the 5 precepts. They are Panatipata Vedamani Sikkhapadang Samadhiyami. Atinadana Vedamani Sikkhapadang Samadhiyami. Kamesa Michachara Vedamani Sikkhapadang Samadhiyami. Musavada Vedamani Sikkhapadang Samadhiyami. Suramira Machipamadattana Vedamani Sikkhapadang Samadhiyami. I refrain to do no killing, no stealing, or taking things that are not mine, or misbehaving, no lying or harsh speech, no alcohol or intoxicants. These moral precepts guide you to do the right thing. Stay blessed. Teruvan Saranai. My name is Elisha Munisenka and I am from Atula Dassana Dhamma School. Today I am going to talk about Ruwanvelli Mahaseya. Ruwanvelli Mahaseya is located in the sacred city of Anuradhapura in the north-central province of Sri Lanka. It was built by the great King Dutugemunu in 140 BC. Ruwanvelli Seya is known as Mahastupa, Ratnamali Dageba, Swarnamali Chaitya,
and Swarnamali Mahacheti. It is a Bubulakara Chaitya. This means the shape of Ruanweli Mahasaya is hemispherical. Buddhists all over the world consider Ruanweli Mahasaya to be one of the most sacred places of worship, as 2 courts or 1 drona of the Lord Buddha's relics are enshrined in there, which is the largest collection of his relics anywhere in the world. It is considered as the most powerful place on earth by Buddhists, the center which can harness the power of the universe. The stupa is one of the world's tallest ancient monuments, standing at 103 meters, 338 feet, and with a circumference of 290 meters, 951 feet. It is one of the Attamastana in Anuradhapura and one of the Solasmastana in Sri Lanka. The historical records state that when King Dutugemenu was looking for an area to build Mahasaya, he found this perfect place. However, he was not allowed to cut a majestic tree in the middle of this place, as there was a deity named Swarnamali living up there. King Dutugemenu pleaded and promised that the stupa he would build would be named after her. This is how the Mahasaya is thought to inherit the name Swarnamali Chaitya. We worship Ruanweli Mahasaya with the following Gatha. Sayansu yasmin sugatassa dhatu nimmaya vansu jala buddha rupam swarnamaliti patita namam vandamaham tupavarang mahakang. Theruvan Saranai. පුරා වසරක කාලයක් කිරණ ටීවී දහම් කිරණ විශේෂ පෝදින වැඩසටහන පෝෂණය කළ සියලුම ස්වාමීන් වහන්සේලාට දහම් පාසල් ගුරුවරුන්ට තම දූ දරුවන් වෙනුවෙන්ම වෙහෙසී නිර්මාණ කටයුතු අප වෙත ලබා දීමට කටයුතු කරන සියලුම දෙමාපියන්ටත් දූ දරුවන්ට අපගේ විශේෂ ගෞරවය හා ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ශන සම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යාත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබා ගැනීමට මෙම වැඩසටහන ධර්ම දානයක්ම වේවා යන ප්‍රාර්ථනාවෙන් අද දින වැඩසටහනින් සමුගෙන යන්නයි මේ සූදානම. සම්බුදු පියාණන් වහන්සේගේ දෙවෙනි ලංකා ගමනේ සිදු වූ පිම්බර බක් පොහෝ දිනේ අපගේ ප්‍රාර්ථනාව ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා යන්නයි. තෙරුවන් සරණයි.